समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යංකෝ ආවුසෝ විසාක චිත්තස්ස ඒකග්ගතා අයං සමාධි චත්තාරෝ සතිපට්ඨානා සමාධි නිමිත්තා චත්තාරෝ පටිමජ්ජදානා සමාධි පරික්ඛාරෝ යන්තේ සංඝේව ධම්මානං අසේවනා භාවනා බහුලී කම්මං අයං තත්ත සමාධි භාවනාති. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අද බලාපොරොත්තු වන්නේ උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, තමන්ව රැකගන්න එක තමන් බලා ගන්න ඕනේ. ඒවා කාටවත් කරලා දෙන්න බෑ. හාමුදුරුවෝ කෙනෙකුටවත්, එහෙමත් නැත්නම් පවුලේ වෙනත් කෙනෙකුටවත් තමන්ව රැකගන්න වැඩපිළිවෙල සුරක්ෂිත කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. තමන්ව සුරක්ෂිත කරගන්න, තමන්ව පරිස්සම් කරගන්න තමන්ගේ අභ්‍යන්තරයේ තුලින්ම වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. ඒක අම්මට තාත්තට කරන්නවත් බෑ. දරුවෙකුට කරන්නත් බෑ. තමන්ගේ సంతානේ රැකගන්න එක තම තමා විසින් මග බලා ගන්න. අර එක්තරා වෙලාවක ධර්මයේම ලස්සන තැනක් තියෙනවා. මේද කතාලික කියලා මේ ගුරුවරයෙකුයි ගෝලයෙකුයි දෙන්නෙක් උණ ගහක් උඩ ක්‍රීඩා කරනවලු. නිකන් අර සර්කස් පෙන්නනවා වගේ වෙන්න ඇති. එතකොට උණ ගහක් උඩ ක්‍රීඩා කරනකොට පින්වත්නි, ආචාර්යවරයාගේ කර උඩ තමයි ගෝලයා ඉන්නේ. ඒතර ආචාර්යවරයා උණ ගහ උඩ ඉන්නවා. උණ ගහ උඩ ඉන්න ආචාර්යවරයාගේ කර උඩ ඉන්නවා ගෝලයා. ඒතර ගෝලයා මොකද කරන්නේ? උඩට ගිහින් පින්මක් පැනලා කැරකිලා ආයෙත් බොහොම ඍජුව Tamanගේ ගුරුවරයාගේ කර උඩ හිට ගන්නවා. මේක ඉතින් විස්මිත දෙයක් වෙන්න ඇති ඒ කාලේ. ඉතින් මේක එක්තරා විදිහක ක්‍රීඩාවක් විදිහට මේ අය පුහුණු කරලා තියෙන්නේ. ඒතර ආචාර්යවරයා උඩට ගොඩ වෙලා කියනවා, ආචාර්යවරයා මේද කතාලික මේ උඹ මා රැකපන් කියනවා. උඹ විසින් මාව ආරක්ෂා කරපන් කියනවා. මම උඹව රැක ගන්නම් කියනවා. එතකොට අපි දෙන්නට ආරක්ෂා කරගමු කියනවා. එතකොට ගෝලයාට කියනවා, ගෝලය නුඹ මාව රැකගනින්, වැටෙන්න ගියොත් මම උඹව රැකගන්නම් කියලා කියනවා. එතකොට අර ගුරුවරයාට ගෝලයා කියන කතාව හරිම ලස්සන කතාවක්. ගෝලයා කියනවා, අනේ ගුරුතුමනි එහෙම කරන්න බෑ කියනවා. ඔබතුමා රැකගන්න කියනවා. මම රැකගන්නම් කියනවා. ඔබ මාව රකින්න ඕනේ නැහැ කියනවා. මම ඔබව රකින්නෙත් නැහැ කියනවා. ඔබව රැකගන්න කියනවා. මම රැකගන්නම් කියනවා. ඒතකොට කියනවා, යා පරිස්සම් වෙන්නම්. ඔයා පරිස්සම් වෙන්න. ඔයාව පරිස්සම් කරන්න මට බෑ. බුද්ධ දේශනාවේ මේ කාරණා ඔස්සේ මතු කරන ලස්සන දෙයක් තියෙනවා. තමන්ව රැකගන්න කාරණේ විදියට ධර්මයේ පෙන්වන්නේ පින්වත්නි සිහිය. සිහිය නැති වුණොත් එහෙම, සතිය නැති වුණොත් එහෙම පින්වත්නි තමන්ව සුරක්ෂිත වෙන්නේ නැහැ. තමන්ව ආරක්ෂා කරගන්න විධිමත් වැඩපිළිවෙල තමයි පින්වත්නි, තමන්ව රැකගන්න විධිමත් වැඩපිළිවෙල තමයි සිහිය රැකගන්න එක. කියන්නේ සති සම්පජඤ්ඤය කියලා ඔකට ධර්මී කියන්නේ. හැම වෙලාවකම සතිය තමන්ගේ පැත්තේ තියාගන්නවා. අද ඉන්න මිනිසුන්ට සතිය නැහැනේ. එතකොට ඒ සිහිය හැම වෙලාවකම වෙන තැනක තමයි පිහිටලා තියෙන්නේ.
වැඩ ඇරිලා ගෙදර යනවා කියනකොට මම ගෙදර යනවා කියනකොට ගෙදර තමයි සිහිය තියෙන්නේ. වැඩට යන තැන තමයි සිහිය තියෙන්නේ. කඩේට යන තැන තමයි සිහිය තියෙන්නේ. එතකොට යා Tamanගේ පැත්තේ සිහිය තියාගෙන නැහැ. බුදුදහම උගන්වන බොහොම ලස්සන වචනයක් තමයි සතිය කියන එක. එතකොට Tamanගේ සිහිය Tamanගේ පැත්තේ තියාගන්න ඕන. එතකොට Tamanගේ කය පිළිබඳ, විඳීම් පිළිබඳ, හිත පිළිබඳ, ධර්මතා පිළිබඳ Tamanගේ පැත්තේ හැම වෙලාවකම සිහිය තිබුණාට පස්සේ Tamanව සුරක්ෂිතයි. ඒකට ධර්මී කියන්නේ පිය උරුමේ භූමිය කියලා. පිය උරුමේ භූමිය යම් මිනිහෙක් හිටියොත් එයා සුරක්ෂිතයි. යම් දවසක පිය උරුමේ භූමියෙන් පරම්පරා භූමියෙන් නික්මුණොත් එයා අනාරක්ෂිතයි. ඒතකොට ධර්මයේ පිය උරුමේ භූමිය කියලා කියන්නේ සිහියට පින්වත්නි. අර මේ ඔකට බොහොම ලස්සන ටිකක් උපහාසාත්මක කතාවක් තියෙනවා. එක තැනක මේ ඉබිරංචුවකට ඉබි 100 කෙනෙක් උපදේශයක් දෙනවලු. ඉබිරංචුවට ඉබි 100ක් කියනවලු නුඹලා අන්න අර පැත්තට යන්න එපා. ඒතකොට එයා සීමාවක් පෙන්නලා කියනවා මෙතනින් එහාට කිසිම හේතුවක් නිසා යන්න එපා. හේතුව තමයි එහෙ යන්න ඕනේ නැහැ. එච්චරයි. එතකොට අර ඉබි පැටව ටික ඔක්කොම හිතනවලු එහෙනම් අපේ 100 කියන්නේ අපි ආය යන්න ඕනේ නැහැ මේ පැත්තට. ඒ පැත්ත අනාරක්ෂිත ඇති. අනාරක්ෂිත නිසානේ අපේ 100 ඒ පැත්තට යන්න එපා කියන්නේ කියලා අර ඉබි 100 කියපු කතාව අහගෙන ඉබ්බෝ ටික මේ ඉබි පැටව ටික ඔක්කොම අර 100 කියපු සීමාවේ ඉන්නවලු. එක ඉබ්බි පැටියෙකුට හිතෙනවලු ඔය අපේ 100 වයසයි. ඔය 100 කියන කතාව ඕනෑවට වඩා පිළිගන්න ඕනේ නැහැ. 100ගේ ඔළුව නරක් වෙන්නත් පුළුවන්. මොන අදහසකින් ওই කතා කියනවද කියලා අපි දන්නේ නැහනේ. හොඳම දේ තමයි වේලාවක කෝකටත් කියලා ගිහින් බලන එක. කෝකටත් කියලා පොඩ්ඩක් වේලාවක ගිහින් බලන එක කියලා මේ ඉබ්බා හිමීට අර ඉබි රංචුවෙන් අයින් වෙලා හිමීට පින්වත්නි මේ ඉබ්බා අර Tamanගේ ඉබි 100 කියපු සීමාවෙන් එහාට යනවා. බැලුවාම එහෙනි කෑම තියෙන්නේ. හොඳට කෑවා කියනවා. දැන් අර Tamanගේ සීමාවේ තියෙන සමාලට වේලිච්ච තනකොළ වේලිච්ච පැලෑටි තියෙන්නේ. නමුත් මේ ඉබ්බට බොහොම ප්‍රියමනාප විතාම පෘෂ්ටිමත් තනකොළ පෘෂ්ටිමත් පැලෑටි කන්න ලැබුණා. දැන් මේ ඉබ්බා ඒ ටිකත් හොඳට කාලා දැන් අර ඉබි රංචුවට ඇවිල්ලා කියනවා අපේ 100 කියන කතාව බොරුවක්. ඇත්තටම මේ පැත්තේ තමයි හොඳම කෑම තියෙන්නේ. අපේ 100 ඔහොම කිව්වට 100ටත් වැරදිලා ওই කතාව. ඒ නිසා හොද්දටම කන්න තියෙනවා මෙතනින් එහා පැත්තේ. ඔය 100 යන්න එපා කියපු පැත්තේ හොඳටම කෑම තියෙනවා. දැන් මම නිකම්ම ආවට ගියාට මේ කතාව කියන්නේ නෑ. මම ගිහින් කාලා බලලයි මම මේ කියන්නේ. මම ආවට ගියාට මේ කියන කතාවක් නෙමෙයි. මම ගිහින් කාලා බැලුවා කියනවා. මම මේ කාලා එන ගමන් කියනවා. ඉතින් හැබැයිද අපි හිතුවේ මේ පැත්තට නොයා ඉන්න. ඉතින් එහෙම කෑම තියනවාද කියලා දැන් මේ ඉබි ප්‍රංචු අතර කතාවක් කියනවා. දැන් මේක හරි ලස්සන දහම් අදහසක් තියෙනවා. එතකොට අර මේ ඉබිසීයටත් ওই කතාව අහන්න ලැබෙනවලු. ඉබිසීයා දැනගන්නවලු මේ ඉබි රංචුවේ එක පොඩි ඉබ්බෙක් අර Taman යන්න එපා කියපු පැත්තට ගිහින් ඇවිල්ලා තිනවා. ඉතින් ගෙන්නුවා මේ ඉබ්බා. ගෙන්නලා ඇහුවලු හැබැයිද උඹ මේ එතනින් එහා පැත්තට ගියා කියන්නේ මං එපා කියලා කියන්න එපා කියපු පැත්තටම ගියා කියන්නේ ඇත්තද කියලා අහනවා. ඔව් ගියා කියනවා. ඉතින් දැන් මේ පැත්තේ කොහොමද කියලා අහනවා. මේ පැත්තේ මේ 100 කාලයක් ගිහින් නැති නිසා 100 දන්නේ නැතුව ඇති. මම ඉතින් මේ පැත්තට ගිහින් බැලුවා හොඳට පැලෑටි තියෙනවා කියනවා. මේ වගේ වේලිච්ච නිකන් අවුව වැටිලා පෘෂ්ටිමත් බව පිරිහිලා ගියේ පැලෑටි වගේ නෙමෙයි. බොහොම ප්‍රියමනාප බොහොම රසට පැලෑටි හේ තිබ්බා. ඉතින් උඹ ඒවා කෑවද කියලා අහනවා. ඔව් මම මේ කාලා එන ගමන්. දැන් කෑවට උඹට මොකුත් ප්‍රශ්නයක් නැද්ද කියලා අහනවා. නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ. ඒවා හරි රහයි කියනවා. එහෙ තිබ්බ කෑම පුදුම රහයි කියනවා. මම දැන් ඒවා මේ කාලා එනින් ගමන කියනවා. හැබැයිද ඇත්තටම මොකුත් ප්‍රශ්නයක් නැද්ද අහනවා. නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ කියනවා. දෙවෙනි වතාවේ විශ්වාසයෙන් අහනවා. නෑ කියාපම් මොකුත්ම ගැටලුවක් නැද්ද? එතකොට කියනවා පොඩි අවුලක් තියෙනවා. මොකද්ද? දැන් මම කාලා ආපු වෙලාවෙ ඉඳලා මගේ පිටිපස්ස පැත්තෙන් පොඩි නූලක් එනවා. දැන් මේක නිකන් උපහාසාත්මකයි වගේ පෙනුනට මේක ඊටාම ලස්සන ධර්මයක් තියෙනවා. පිටිපස්ස පැත්තෙන් නූලක් එනවා. එතකොට අර ඉබි රංචුව ගෙනල්ලා
මේ වැඩිහිටි ඉබ්බා කියනවා ඉබ්බෝ උඹ එක්ක ඵලයන් මේ පැත්තට. නැත්තම් අපි යනවා මේ භූමිය දාලා. හේතුව තමයි උඹ වැද්දාගේ යම ගිලලා ඇවිල්ලා තියෙන්නේ. ඔය පැත්තේ වැද්දා ඉබ්බෝ අල්ලන්න උපක්‍රම යොදනවා, සැලසුම් කරනවා. උඹ ඔය තනකොළ කියලා පැලෑටි කියලා කාලා ඇවිල්ලා තින්නේ වැද්දාගේ යම ගිලලයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා උඹ අයිති දැන් අපිට නෙමෙයි. අපේ ඉබිරංචුවට උඹ අයිති නෑ. උඹ අයිති කාටද? උඹ අයිති වැද්දාට කියනවා. ඒ නිසා ඉබ්බෝ උඹ ඵලයන් මේ පැත්තට නැත්තම් ඔය නූල දිගේ වැද්දයිනවා මේ පැත්තට. උඹ ගියේ නැත්තම් අපි මේ රංචුව අත්හැරලා දාලා මේ භූමිය අත්හැරලා දාලා අපි යනවා කියනවා. දැන් බලන්න මේ ඉබ්බා අසරණ වෙන්නේ කුමක් නිසාද පින්වත්නි? පිය උරුමේ භූමිය, පරම්පරා භූමියේ ඉඳ බැරි වෙච්ච නිසා. ඒ වගේ බුද්ධ ශ්‍රාවකයෙකුගේ පරම්පරා භූමිය තමයි සතිය කියලා කියන්නේ. සතිය පිරිහිච්ච තැනක පින්වත්නි, සතිය පිරිහිච්ච තැනක හරියට මේක නිවන අභිමුඛ වෙන යානාවක් නම් මේ අභිමුඛ වෙන යානයේ රියදුරා තමයි සිහිය. රියදුරාට වැරදුනොත් යානයේ ඕනෑම වැරදි පැත්තකට යන්න බැරිද පින්වත්නි? පුළුවන්. ඒ නිසා මේ සති සම්පජඤ්ඤය කියන එක අපිට ඊටාම වැදගත් දෙයක්. එතකොට අර ඉබිරංචුවේ හිටපු වැඩිහිටි ඉබ්බා කියන උඹ අයිති වැද්දාට උඹ අපිට අයිති නෑ. උඹ වැද්දාගේ පැත්තටම ඵලයන් කියනවා. එතකොට උඹ වැද්දාගේ පැත්තට ඵලයන් නැත්තම් අපි යනවා මේ භූමිය අත්තරලා කියනවා. එතකොට මේ ඉබ්බා අමාරු වැටුනේ පිය උරුමේ පාරම්පරික රැකවරණ භූමියේ ඉඳ බැරි වෙච්ච නිසා. එතකොට අපේ පරම්පරා රැකවරණ භූමිය තමයි සිහිය. යම් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඒ කෙනාගේ අභ්‍යන්තරයේ සිහිය පිරිහිලා නම් එයාගේ ජීවිතයේ සිහිය නැත්තම් පින්වත්නි ඒ සිහිය නැති ජීවිතය සිහිය පිරිහිලා ගිය ජීවිතය නිවන අභිමුඛ වෙන්නේ නැහැ. එතකොට සිහිය කියන්නේ බුදු සමීතාම වැදගත් අවස්ථාවක්. එතකොට තමන්ව රකින්න තියෙන සිහියෙන්ම තමයි. ඒකයි අර මේද කතාලික කියන්නේ උණ ගහ උඩ ඉඳලා උඹ මන් රැකපම් මං උඹ රකින්නම් කියද්දි කියනවා එහෙම කියන්න එපා කියනවා. ඔයා රැක ගන්න කියනවා. මන් රැක ගන්නම් කියනවා. ඔබ විසින් ඔබව රැක ගන්න කියනවා. එතකොට තම තමා විසින් මේ කියන දේවල් අහලා සුරක්ෂිත වෙන්න ඕනේ. එතකොට තමන්ව රැකෙනවා කියලා කියන්නේ සිහිය සති සම්පජඤ්ඤය තුල තමන්ගේ පැත්තේ හැම වෙලාවකම සිහිය තියාගෙන ඉන්නවා. අපි හැම වෙලාවකම එක්ක දරුවෝ ගැන දරුවගේ පැත්තේ සිහිය තියාගෙන ඉන්නේ. එක්ක වැඩ කරන තැන සිහිය තියාගෙන ඉන්නේ. ඒ මොන විදියට සිහිය තියාගෙන හිටියත් තමන්ව සුරක්ෂිත නැහැ. පින්වත්නි ලෝකයක් සුරක්ෂිත කරන්න කලින් දරුව සුරක්ෂිත කරන්න කලින් තමන් සුරක්ෂිත වෙන්න ධර්මයේ තුල. ඒතර මේ ධර්මයේ තුල සුරක්ෂිත නොවුණු ජීවිතයකට යහපතක් වෙයි, අභිවෘද්ධියක් වෙයි, සෙතක් වෙයි, ශාන්තියක් වෙයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි අද මේ දේශනා කරපු ගාථා පාඨයේ අයිති වෙන්නේ චූල වේදාල්ල සූත්‍රයට. මජ්ක්‍ධිම නිකායේ මුල් සූත්‍ර 50 ඇතුලේ තමයි චූල වේදාල්ල කියලා සූත්‍රයක් තියෙන්නේ. චූල වේදාල්ල සූත්‍රයේ පින්වත්නි විශාක කියන සිටුවරයාත් ධම්මදින්නා කියන රහත් තෙරණියත් අතර ඇති වෙන සාකච්ඡාවේ දීර්ඝ විස්තරයක් තියෙනවා චූල වේදාල්ල සූත්‍රයේ. ඒ කියන්නේ ඍජු ප්‍රශ්න අහනවා තමන්ගේ ස්වාමියා ගිහි කාලේ, ඒ කියන්නේ විශාක කියන්නේ ගිහි කාලේ ස්වාමියානේ. විශාක සිටුවරයා ඍජු ප්‍රශ්න අහන්නේ. වහින්වරෝ කතාවක් නැහැ. කෙලින්ම ප්‍රශ්නේ ඉල්ල කරනවා. එතකොට කෙලින්ම ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත් සමහර වෙලාවට අපිත් උන් හිටිතෙන් නැති වෙනවා සමහර ප්‍රශ්න වලට. නමුත් බලන්න මේ ධම්මදින්නා භික්ෂුණියගේ ධම්මදින්නා තෙරණියගේ තියෙන විස්මිත අවබෝධය ඇය ඍජු උත්තර දෙනවා. ඒ ඍජු උත්තර ඊටාම තියුණුයි ඊටාම නිවැරදි. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට මේ දේශනාව විවර වෙලා විසාක සිටුවරයා ගිහින් කියනවා ස්වාමීනි මම ධම්මදින්නා රහත් උත්තමාවිය ළඟට ගියා. පුදුමයි නේද මේ විවාහ වෙලා කාමභෝගී ජීවිතයක් ගෙවපු බිරිඳකුත් ස්වාමියෙකුත් අතර ඒ බිරිඳම ධර්ම මාර්ගයට ඇවිල්ලා ධර්මයේ පිහිට කරගෙන ඉන්න වෙලාවේ ඇති වෙන සුන්දර සාකච්ඡාව හරි ලස්සන එකක්. ඒක චූල වේදාල සූත්‍රයේ තියෙනවා බලන්න. එතකොට මේ කාන්තාව ගිහිකම අත්හැරලා දාලා පැවිදි වෙච්ච කෙනෙක්. පැවිදි ජීවිතය තුළ ගුණධර්ම දියුණු කරගෙන හිටපු කෙනෙක්. නමුත් ස්වාමියා ධර්ම මාර්ගයේ කියන්නේ ස්ථාවරව පැවිදි ජීවිතයට ඇවිල්ලා හිටියේ නෑ. නමුත් ඔවුන් අතර තිබුණ ඊටාම සුහඳ දහම් කතාවක් මේ තුල තියෙනවා. ඒකේ එක තැනකින් ගත්ත ඊටාම කෙටි දහම් පාඩයක් තමයි අපි මතක් කළේ. ඇත්තටම චූල වේදාල්ල සූත්‍රය කතා කරනවා නම් ඉතින් දවස් ගානක කතා කරන්න තරම් විශාල ධර්මපරියායම් තියෙන ඉතින් ප්‍රාමාණික ධර්ම කොටාසයක්.
මේකේ තියෙනවා යංකෝ ආවුසෝ විසාක විසාකට කියනවා චිත්තස්ස ඒකාග්‍රතා අයං සමාධි චත්තාරෝ සතිපට්ඨානා සමාධි නිමිත්තා චත්තාරෝ සම්පප්පමානා සමාධි පරික්ඛාරා යා සංයේව ධම්මානං අසේවනා භාවනා බහුලී කම්මං අයං තත්ත සමාධි භාවනම්ති සමාධි භාවනාති. දැන් මේ කාරණේ තියෙනවා. දැන් මෙයා අහනවා ප්‍රශ්න ටිකක්. කවුද අහන්නේ? විශාක සිටුවරේ අහන්නේ. කාගෙන්ද අහන්නේ? ධම්මදින්නා රහත් තෙරණියගෙන් අහනවා මේ සමාධිය කියනවා. සමාධිය කියන්නේ මොකද්ද? උතර මෙයා ඍජු ප්‍රශ්න අහන්නේ, ඍජු උත්තර දෙන්නේ. අපෙන් ඍජු ප්‍රශ්නයක් අහුවොත් එක්ක වක්‍ර උත්තර දෙනවා. වක්‍රව ප්‍රශ්නයක් අහුවොත් ඍජු උත්තර දෙනවා. අපිට මේ ප්‍රශ්නේ ස්වභාවයවත් තේරුම් ගන්න බෑ. අද ඉන්න අයට සමහර මහාචාර්යවරු ඉන්නවා ප්‍රශ්නෙට උත්තරයක් දී ගන්න බෑ. යාගේ විෂය පරාසෙන් ඇහුවා. ඒතර අපිට ওই සමහර වෙලාවට රූපවාහිනී වැඩසටහන් වලින් එහෙම තේරෙනවා ප්‍රශ්නේ අහන්නේ වෙන එකක් උත්තරේ වෙන එකක්. ඒතර ඒ වුණාට යා මහාචාර්යවරයෙක්. දැන් බලන්න මෙයා ඍජු ප්‍රශ්නයක් අහනවා මොකද්ද? සමාධිය කියලා කියනවා. මොකද්ද සමාධිය කියන්නේ? සමාධියට මුල් වෙන අරමුණ කියන්නේ මොකටද? සමාධියේ පිරිකර කියන්නේ මොකද්ද? සමාධිය වඩනවා කියන්නේ මොකද්ද? දැන් මේ ප්‍රශ්න ටික අපිටත් හරිම වැදගත්. බුද්ධ ශ්‍රාවකයෙකුට සමාධියක් තියෙන්න ඕන නිසා මේ ටික ගැන යම් තාක් දුරට හරි අදහසක් අවබෝධයක් හැඟීමක් ගිහි ශ්‍රාවකයන් විදියටත් පැවිද්දන් විදියටත් අපි හැමෝම ඇති කරගෙන ඉන්න එක ඉතාම වැදගත් අවස්ථාවක් පින්වත්නි. දැන් මේ විශාක සිටුවරයා ධම්මදින්නා රහත් උත්තමාවියගෙන් පළවෙනියෙන් අහන්නේ සමාධිය කියනවා. මොකද්ද සමාධිය කියන්නේ? එතකොට ඇය එක හෙලාම පිළිතුරු දෙනවා. චිත්තස්ස ඒකාග්‍රතා අයං සමාධි. සමාධිය කියන්නේ මොකද්ද? යම් කිසි කුසල් සිතක එකඟතාවයක් තියෙනවා නම් ඒකට කියන්නේ සමාධිය. මොනවා හරි කමක් නැහැ. කුසල් සිතක එකඟතාවයක් පින්වත්නි ඔබ තුල පවතිනවා නම් ඒ තුල පවතින සමාධිය. දැන් මේ දේශනාවට අනුව එහෙමයි පැහැදිලි වෙන්නේ. චිත්තස්ස ඒකාග්‍රතා අයං සමාධි. හිතේ එකඟතාවයක් තියෙනවා නම් විශාක අන්නේ එකඟ වෙච්ච තැන කුසල් සිතකට නම් එකඟ වෙලා තියෙන්නේ. අන්න ඒකට කියනවා සමාධිය කියලා. එතකොට සමාධිය කියන එක පින්වත්නි වඩන්න අපිට හැම කුසල් සිතකම පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සමාධිය කියලා තියෙනකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් පළඟක් බැඳගෙන ඉතින් බොහොම හොඳට මේ වාඩි වෙලා ඉතින් ඇඟ කෙලින් කරගෙන ඇස් පියාගෙන කවුරුවත් නැති එකක් තැනකට ගිහින් කරන්න ඕන එකක් කියලා. එහෙම කරන්න ඕන සීමාවකුත් බුදු සමයේ පෙන්වා දීලා නැතුවම නෙමෙයි. නමුත් දැන් මෙතන මතක් කරන්නේ මොකද්ද? චිත්තස්ස ඒකාග්‍රතායන් සමාධි හිතේ එකඟතාවයක් තියෙනවා නම් කුසල් සිතකට අන්නේ කුසල් සිතකට එකඟ වුණ අවස්ථාවට කියනවා සම්මා සමාධිය. එතකොට සම්මා සමාධිය කියන්නේ කුසල් සිතක එකඟතාවය. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය කියන එක ඕනෑම කුසල් සිතක් තුල වඩා ගන්න පුළුවන්. බලන්න හැම කුසල් සිතකම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන අවස්ථාවක් තියෙනවා. ඒකට කියන්නේ පින්වත්නි මේ ਸਰව සංගාහිත ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඒ කියන්නේ හැම කුසල් සිතකම ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා. බලන්න ඒක හරි පුදුම කතාවක් වෙයි ඔබට. සමහරට ඔබ අහලා නැත්තම්. හැම කුසල් සිතකම වැඩෙන ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා. පංචාංගික මාර්ගය, අට්ඨාංගික මාර්ගය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ තවත් ප්‍රභේද ටිකක් තියෙනවා. හැම කුසල් සිතකම පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයක් වැඩෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරගමු. එතකොට ඔබට තේරෙවි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැන් මම සම්මා දිට්ඨියයි වඩන්නේ කියලා අමුතුවෙන් සම්මා දිට්ඨිය වඩන්න දෙයක් නැහැ. මම දැන් සම්මා සංකල්පේ වඩන්නේ. මං එතනින් පස්සේ වඩන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත. මං දැන් සම්මා සතිය වඩනවා. ඔන්න මං දැන් සම්මා සමාධිය වඩන්න පටන් ගත්තා කියලා එහෙම පෙන්වන්න පුළුවන්ද? බෑ. ਸਰව සංගාහිත ආර්ය අෂ්ටාංග මාර්ගීත් කියලා එකක් තියෙනවා. හැම කුසල් සිතක් පාසා වැඩෙන ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා. ඒකනේ ප්‍රායෝගික තැන එතනනේ පින්වත්නි. ඒතර ප්‍රායෝගික වැඩපිළිවෙල තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වෙනවා කියන්නේ අන්න එතනටයි. එතකොට සමාධිය කියන්නේ මොකද්ද කියලා එයා ඇහුවා. එතකොට ඒකට උත්තරේ මොකද්ද දුන්නේ? චිත්තස්ස ඒකාග්‍රතා අයං සමාධි. හිතේ යම් කුසල් සිතක් පිළිබඳ එකඟතාවයක් තියෙනවා නම් විශාක අන්නේ එකඟතාවයේ තියෙන එකට කියනවා සම්මා සමාධිය කියලා.
එතකොට බලන්න දෙවණියට උන්වහන්සේගෙන් මේ විශාක සිටුවරයා ධම්මදින්නා භික්ෂුණියගෙන් අහනවා සමාධියට මුල්වන අරමුණ කියලා කියනවා. මොකද්ද සමාධියට මුල්වන අරමුණ කියලා කියන්නේ? එතකොට සමාධියට මුල්වන අරමුණ තමයි පින්වත්නි සතර සතිපට්ඨානය. චත්තාරෝ සතිපට්ඨානා සමාධි නිමිත්තා. සමාධි නිමිත්ත කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන. එතකොට සමාධි නිමිත්ත කියලා ලෝකේ වෙන කොහෙන්වත් හොයන්න දෙයක් නැහැ. ඔබ තුලම තමයි සම්මා සමාධියට අදාළ නිමිත්ත තියෙන්නේ. ඔබ තුලමයි තියෙන්නේ. ඇයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් තමන් තුලමයි තමයි පින්වත්නි අවබෝධය හදාගන්න තියෙන්නේ. එතකොට මේ සමාධි නිමිත්ත කියලා කියන්නේ මොකද්ද? සම්මා සතිය. සම්මා සතිය උදව් වෙනවා සම්මා සමාධියට. සමාධි නිමිත්ත නිසා යා කුසල් සිතක ඒකාග්‍රතාවය හදා ගන්නවා. එතකොට මේ සම්මා සතිය කියන එක අපේ ජීවිතේට ඉතාම වැදගත් දෙයක් කියලා අපි මුලිනුත් මතක් කළා. ඒක අපි තව දුරටත් විස්තර කරගන්න බලමු. සමාධි පිරිකර කියන්නේ මොකද්ද? සමාධි පරිස්කාර කියලා කියන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට මේ සමාධියට උදව් වෙන පරිස්කාරයේ විදියට මෙතන පැහැදිලි කරන්නේ ධම්මදින්නා රහත් උත්තමාවිය සමාධි පරික්කාරායා තේසංගේව ධම්මානං අසේවනං භාවනා බහුලීකම්මං. මෙතන පැහැදිලි කරනවා සතර සම්‍යක්ප්‍රදාන වීරිය තමයි සමාධි පිරිකර කියලා කියන්නේ. දැන් බලන්න එක හෙලා උත්තර දෙන්නේ. ඒ උත්තරස්සේ තියෙන කතාව අපේ ජීවිතේ නිවන් මඟ වඩන ශ්‍රාවකයෙකුට විශාල උදව්වක් තියෙනවා. සමාධි පිරිකර කියන්නේ මොකද්ද? සතර සම්‍යක්ප්‍රදාන වීරිය. මේ සතර සම්‍යක්ප්‍රදාන වීරිය පිරිහිච්ච ජීවිතයකට එතනින් එහාට නැගී හිටීමක් දියුණුවක් හදාගන්න බෑ. මොකද මේ පරිබාහිර ලෝකයෙන් මේ සමහර වෙලාවට උපන් කුසලයේ තුලම ඉදිරියට යන්න බැරි වෙච්ච ශ්‍රාවකයාට නූපන් කුසලයේ අවුස්සවුස්ස හාරහාර උපද්දව ගන්න බැරි ශ්‍රාවකෙක් නම් ඔබ උපන් අකුසලයේ ප්‍රහාණය කරගන්න බැරුව අකුසලයේම දත්මිටි කාගෙන ප්‍රහාණය කරන්න හදද්දිත් ඒ අකුසලයේ ප්‍රහාණය කරගන්න බැරි මට්ටමේ තරම් ඔබට වීරිය දුර්වල වෙලා නම් නූපන් අකුසලයට දොර වහ ගන්න ඔබට බැරි වෙලා තියෙනවා නම් අන්න එහෙම කෙනෙකුට පින්වත්නි සිහිය පිහිටව ගන්න ලැබෙන්නෙත් නැහැ. කුසල් සිතක ඒකාග්‍රතාවයක් හදා ගන්න ලැබෙන්නෙත් නැහැ. ඒ කියන්නේ සමාධිය උපදව ගන්න හම්බ වෙන්නේ නැහැ. සමාධිය උපදව ගන්න ලැබෙන අනුග්‍රහය විදියට පෙන්වුවේ ධර්මයේ මොකද්ද? සතර සම්‍යක්ප්‍රදාන වීරිය පින්වත්නි. ඒතර මේ වීරිය තුල හික්මෙච්ච කෙනා ඒ වීරියෙන් ඉදිරියට වැඩපිළිවෙලක් විදියට අනුගමනය කරන්නේ දුකහමාර කරගන්න අදාළ ආර්ය මාර්ගයේ විතරමයි. එයා පරිබාහිර ලෝකයට උත්තර දීදී එක එකනා එක්ක මේ අත්වැල් බැඳගෙන දැන් ඔය සමහරලාවට සමා ධර්ම මාර්ගයක් දියුණු කරන කෙනෙක් පවා සමහරලාවට කඩා වැටෙන තැනක් තමයි පින්වත්නි විවිධාකාර විදිය අභිජප්පාවන් ඇවිල්ලා යාගේ විමුක්තිය වැහිලා යනවා. සමහරලාට භාවනා කරන්න හිතෙනවා, සමාධියක් දියුණු කරන්න හිතෙනවා, කුසල් සිතක ඒකාග්‍රතාවයක් වැදගත් කියලා හිතෙනවා. ඒත් එක්කම අනිත් පැත්තට යාට හිතෙනවා අනේ මේ ආරාමයේ ඉස්සරහා වතුර බොණ්ඩවත් නැහැ, මෙතන නල් ඉඳක් හැදුවා නම් හොඳයි කියලා හිතෙනවා. මෙතන පොඩි පොකුණක් තිබ්බනම් හොඳයි, මිනිස්සු එන අයට අතපය හොදන්න මෙතන පොඩි ටැප් එකක් තිබ්බනම් හොඳයි, ඉස්සරහා හොඳ සක්මන් මළුවක් තිබ්බනම් හොඳයි කියා අර සමහර වෙලාවට යාගේ හිත විවිධ ආසාවන් නැති වෙලා, කියන්නේ ඕලාරික ආසාවන් නෙමෙයි, ධර්ම මාර්ගයේ පූර්ණේ කරන කෙනෙකුට එහෙම ඉතින් අර ඕලාරික කාමභෝගී ජීවිතේ වගේ ආසාවන් නැති වෙන්න පුළුවන්. නමුත් ධර්මයක් හුරු කරන කෙනෙකුට පවා විශේෂ අභිජප්පාවන් නැවිලා, ඒවට කියන්නේ අභිජප්පා කියලා. අපි මේ දේශනාවකදීම අපි අභිජප්පා ගැන කතා කරලා තියෙනවා මීට කලින්. එතකොට විවිධ අකුසල් සිතුවිලි, අකුසල් කියනටත් වඩා විවිධ ආසාවන් නැමිලා ඒ ආසාවන් ඉෂ්ට කරගන්න ගිහින් සමහරලාවට පොකුණක් හදන එක කුටියක් ඉස්සරහා හොඳ දෙයක්. සක්මන් මළුවක් කුටියක් ඉස්සරහා හදන එක නරක දෙයක් නෙමෙයි, ඒක ඉතා හොඳ දෙයක්. කුටියක් ඉස්සරහා සක්මන් මළුවක් තිබ්බොත් වඩින හාමුදුරුව කෙනෙකුට, භාවනා යෝගියෙකුට ඒ සක්මන් මළුව සක්මන් කරගන්න පුළුවන්. හැබැයි යා සක්මන් මළුව හදන්න ගිහින් ඒ අභිජප්පාවන්, සක්මන් මළුව හදන්න ඇති කරගත් ආසාව නිතා හිත විපිලිසර වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට අන්න ඒ වගේ වෙලාවක මෙන්න මේ වීරිය සමාධි පිරිකර විදියට උන්වහන්සේ පෙන්නපු සතර සම්‍යක්ප්‍රදාන වීරිය. මේක නැති වුණොත් එහෙම පින්වත්නි සතියත් බිඳ වැටෙනවා, සමාධියත් බිඳ වැටෙනවා.
ඒතර මේ දෙකටම හම්බෙන උදව්ව විදියට සතර සම්‍යක්ප්‍රදාන වීරිය තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාළේ. සතර සතිපට්ඨානයේ වැඩෙන්නත් සමාධියක් දියුණු කරගන්නත් කුසල්සිතක ඒකාග්‍රතාවයක් හදාගන්නත් එයාට තියෙන්න ඕන උපන් කුසලයේ තුල ඉදිරියට යන ඒක පවත්වාගෙන යන වැඩපිළිවෙලක්. අද ඉන්න මිනිසුන්ට එහෙම නැහැ. ඒකයි වතුරෙන් උඩට ආපු මිනිහෙක් ඒ උඩට ආවට වඩා ඉක්මනට යට යනවා වගේ එක වතාවක් දෙවතාවක් සිල් රැකලා බණක් දෙකක් අහලා දුක ඉවර වෙන්නේ නැහැ කියලා කඩා වැටෙන්නේ. එහෙම පින්වත්නි දුක ඉවර වෙයිද? රට්ටපාල කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා. රට්ටපාල හාමුදුරුවෝ කියලා කියන්නේ බොහෝම ඥානවන්ත භික්ෂුන් වහන්සේ නමක්. රට්ටපාල කියලා කියන්නේ නිකම්ම නෙමෙයි. රට්ටපාල කියලා කියන්නේ සමහර වෙලාවට උන්වහන්සේගේ තිබ්බ ගිහි කාලේ දණීම් පුළුවන්ලු දුර්භීක්ෂයක් වගේ වෙලාවක ආවොත් ඒ දුර්භීක්ෂ කාලෙට මිනිසුන්ට ඒ පලාතටම කණ්ඩපුල් දෙන්න පුළුවන් හයියක් තිබිලා තිනවා ආර්ථික හයියක්. ඒ නිසා තමයි රට්ටපාල කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒතර අද වගේ නෙමෙයි විශාල ආර්ථික ශක්තියක් තිබ්බ පිරිසක් තමයි රට්ටපාල කියලා කියන්නේ. තරුණයි බොහොම කඩවසන් තරුණෙක්. විවාහ වෙලා හිටියේ නෑ. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්ම මාර්ගයේ පිළිබඳ අසීමිත ප්‍රසාදයක් මෙයාගේ හිතේ උපන්නා. පුදුමාකාර ප්‍රසාදයක්. ඒ ප්‍රසාදයත් එක්කම පින්වත්නි පුදුමාකාර විදිහේ දහම් ගෞරවයක් හදාගෙන ගෙදරට ගිහින් එළි වෙනකන් කල්පනා කළා මෙච්චර සුන්දර ධර්මයක් තියෙද්දී විවාහ වෙනවද පැවිදි වෙනවද කියලා. ඒතර විවාහ වෙනවද පැවිදි වෙනවද කියලා කල්පනා කරලා පැවිද්දට පුදුම කැමැත්තක් තියෙනවා. හැබැයි ඉතින් ලොකු සම්බාධකයක් තියෙනවා. ගෙදර ඉන්න එකම දරුවා. විශාල ධනයක් තියෙනවා. ඉතින් ගෙදරින් කැමති වෙයිද දන්නේ නැහැ. ගිහින් අම්මට කිව්වා විස්තරේ. අම්මාට කියනකොට අම්මා හිතුවා විහිළුවක් කියලා ගණන් ගත්තේ නැහැ. අන්තිමටම නෑ මට කොහොම හරි පැවිදි වෙන්න ඕන කියද්දී අම්මා කියනවා පුතේ උඹ දුක් විඳිනවා බලාගෙන ඉන්න බෑ. මෙච්චර ධනෙ තියෙද්දි එක වේලක් කාලා ඉන්නවා දකින්නේ කොහොමද? මෙච්චර කෑම බීම සියලු සැප සම්පත් තියෙද්දි මං හිතන්නේ මෙයාගේ විවාහ ජීවිතයකටත් පිවිසිලා හිටපු කෙනෙක්. එක්ක විවාහ ගිවිසගෙන හරි කොහොම හරි එහෙම සම්බන්ධිකුත් තිබිලා තියෙනවා. ඒ මුල් කරගත් පිරිසකුත් ඉඳලා තියෙනවා මාලිකාවේ කියන එක ගැන මේ කතාව හොඳින් කියවද්දි තේරෙනවා. එතකොට මේ අම්මා කියනවා උඹ එක වේලක් කාලා ඉන්නවා කොහොමද බලන්නේ? මේ මෙච්චර ඇඳුම් පැළඳුම් වටිනා ආභරණ උපකරණ ඔක්කොම තියෙද්දී කහට වස්ත්‍රයක් දරාගෙන හිස මුඩු කරලා සෙරෙප්පු දෙකක්වත් නැතුව මැටි පාත්‍රයක් අතට අරන් පිණ්ඩපාතේ වඩිනවා බලන්නේ කොහොමද? ඒ නිසා එපා කිව්වා. මහාන වෙන්න එපා කිව්වා. බලන්න මේ එහෙම අද කිව්වනම් ඇත්ත තමයි. ඉතින් අපේ પરම්පරාව ගෙනියන්නත් කෙනෙක් එපාය. මේ ධනෙට කවුද උරුමකම් කියන්නේ කියලා එයා අත්තරින්නේ නැද්ද? දැන් බලන්න මේ මිනිසුන්ගේ තිබුණු ප්‍රඥාව ඒ අදහස අයින් කරගත්තේ නැහැ. දැන් අද ඔය අපිට සමහර අය මුණ ගැහෙනවා පැවිදි වෙන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ පැවිදි වෙන්න ඕන කියලා දැන් තව ටික කාලෙකින් ආය හම්බ වුණාම අහනවා දැන් ඔයාගේ අර පැවිදි වෙන්න කලින් අදහසක් තිබ්බ දැන් මොකද කියලා අහනකොට කියනවා අනේ හාඳුරනේ අම්මා කැමති නෑනේ කියනවා. තාත්තා කැමති නෑනේ කියනවා. එතකොට එයා මේ වචනේ තුලම අර තිබ්බ අදහස් සම්පූර්ණ කන පිට හරවගෙන ඉවරයි. දැන් බලන්න මේ රට්ටපාල කන්න නැතුව හිටියා. දැන් අම්මා යාළුවන්ට කියලා කියවනවා ඒත් අහන්නේ බැරිම තැන දැනගත්තා මේ අපේ පුතා මේ අදහස අයින් කරගන්න කෙනෙක් නෙමෙයි. කමන්නේ ඔහොම ගියොත් මැරිලා යනවා කන්නෙම නැතුව ඉඳලා. හොඳම දේ තමයි පැවිදි වුණොත් පේන්න හරි ඉන්නවනේ. පැවිදි වුණොත් පේන්න හරි ඉන්නවා. ඒ නිසා හොඳම දේ තමයි පැවිදි වෙන්න අවස්ථාව දෙන එක කියලා පැවිදි වුණා. දැන් බලන්න කිසිම පටු අරමුණකින් ලාභ සත්කාර අපේක්ෂාවකින්ද පැවිදි වුණේ නෑ. ඒ වුණාට පින්වත්නි අවුරුදු 12ක් ගිහින් තියෙනවා රහත් වෙන්න රට්ටපාල මහරහතන් වහන්සේට. අවුරුදු 12ක් මේ හිත වැඩෙන විදිය අපට තේරෙන්නේ නෑ. මේ හිත ධර්මයේ පැත්තට පෙරලෙන විදියත් අපට තේරෙන්නේ නෑ පින්වත්නි. දැන් ඔබ හොඳටම දන්නවනේ පින්වත්නි අර බුද්ධ ශාසනය තුල විශේෂ දායාදයක් හදාගත්ත කෙනෙක් ධර්මයේ පිහිටක් හදාගත්ත කෙනෙක් කේමා බිසව. බිම්බිසාර රජුගේ අගමෙහිසිය. ඉතින් රූපයෙන් මහා මාන්නකාරකමට පත් වෙලා හිටියේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ නෑ කවදාවත් බණ අහන්න. ඒ උන්වහන්සේ මේ රූපයට නිග්‍රහ කරනවායි කියලා හිතාගෙන. ඒතර මේ කේමා බිසව බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ගියපු බවක් ධර්මයේ ඇත්තේ නෑ. අන්තිමටම කොහොම හරි ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් නිසා දිග විස්තරයක් තියෙනවා. එතන ලොකු බල කිරීමක් නිසා
පිරිසගේ කැමැත්තක් නිසා පිරිසත් එක්ක හිමීට ගියා. ගියත් ගියයි එදා තමයි යාගේ හිත ධර්මයේ තුලට විවෘත වුණේ. පැවිදි වෙලා නතර වුණේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට තියා ඒ පැත්තවත් බලන්න කැමති වෙච්ච නැති කේමාව ධර්මයට ආපු විදිය පින්වත්නි පුදුමයි. මේ ඔබේ ජීවිතයේ ඔබේ තියෙන මේ පවතින தත්ත්වය අනිත් පැත්ත හැරිලා ධර්මයට එන වෙලාවක් විදියක් හිතා ගන්න බෑ. ඒ වගේම හිතන්න එපා ධර්මයට ආවා කියලා සතියෙන් දෙකෙන් බණක් දෙකක් අහලා ටිකක් පොඩ්ඩක් සිල් ගත්තාම විනාඩි 10ක් විතර උදෙන්ම භාවනා කළා කියලා මේ වැඩේ ඉවර වෙයි කියලාත් පින්වත් එහෙම වැරදි අදහසක් ගන්න එපා. එහෙමනම් ඒකට තියෙන්න ඕන විශාල වැදගත් උපකාර වන දෙයක් මොකද්ද? සමාධි පිරිකර කියලා ධර්මයේ කිව්වේ සතර සම්‍යක් ප්‍රදාන වීරියට. උපන් කුසලයේ පවත්වාගෙන යන්න අද මිනිසුන්ට බෑ. නූපන් කුසලයේ උපද්දව ගන්න මිනිසුන්ට බලවත් දෘಢ වීරියක් නැහැ. සමහර වෙලාවට Tamanගේ වීරිය බිඳ වැටෙනවා කාගේ හරි මේ හිස් වචනයක් දෙකක් නිසා. කාගේ හරි වචනයක් කීමක් නිසා මිනිසුන්ගේ ධර්ම මාර්ගයත් පිරිහිලා යනවා. දැන් ඒ කාලේ පටාචාරාව වගේ කෙනෙක් ඇඳිවතත් නැතුව විහාරයට ආවේ මහා මානසික රෝගී කාන්තාවක් විදියට ධර්මයක් ගැන අහලවත් ධර්මයක පිහිටක් හදාගෙනවත් නෙමෙයි. නමුත් පටාචාරා විහාරයට එනකොට පින්වත්නි කීයක් කතා කියන්නේ ඇද්ද? ඇය ධර්මයටත් ඇවිල්ලා කොහොම හරි ඇයගේ මානසික ප්‍රශ්නය සුව කරගෙන විකල්පයක් විදියට ධර්ම මාර්ගයේ තෝරගනිද්දී හිස මුඩු කරලා කහට වස්ත්‍රයක් දරාගෙන කසාවතක් පොරෝගෙන මැටි පාත්‍රයක් අතට අරගෙන මේ පාසටහන් වලට මිරිවැඩි සංගලක්වත් නැතුව මේ මහ පොළොවේ පය තියලා ඇවිදිනකොට ගයක් ගානේ පාත්‍රයක් අරගෙන පිණ්ඩපාත යනකොට කීයක් නම් මිනිස්සු කතාන්දර කියන්න ඇද්ද පින්වත්නි? මිනිස්සු හොර රහසේ මේ ඇය දකින්නකොට පින්වත්නි අර පිස්සියක් වගේ ඇඳිවතවත් නැතුව ඇවිද ගියපු ගෑනු කෙනා නේද අර යන්නේ කියලා කී දෙනෙක් දොස් කියන්නේ ඇද්ද? කී දෙනෙක් ඇහෙන්නම උසුළු විසුළුකම් කරන්න ඇද්ද? උඹ නේද ඇඳිවතවත් නැතුව ඇවිද්දේ කියලා කී දෙනෙක් නම් කට කැඩිච්ච කතා කියන්නේ ඇද්ද? ඒ ඔක්කොම දරාගෙන කවදාවත් බුදුන් වහන්සේට ගිහින් මේ ප්‍රශ්න කියලා නැහැ. ස්වාමීනි මගේ ඔළුව අවුල් වුණා තමයි අහිමි වීම නිසා. ඒත් ස්වාමීනි බලන්න මෙච්චර නිවැරදි වෙලා මට මගේ පාඩුවේ මේ බණක් භාවනාවක් කරගෙන පිණ්ඩපාතේ වඩින්න දෙන්නේ නැහැ. සමහර මිනිස්සු මාව දැක්කාම විහිළුවට ගන්නවා. මාව දැකලා විවිධ කතාන්දර කියනවා. ඇඳිවතත් නැතුව මේ අඳින්ට වස්ත්‍රයක්වත් නැතුව ඇවිදගෙන ගියේ උඹ නේද කියලා සමහර මිනිස්සු ඇහෙන්නම කතාන්දර කියනවා කියලා කවදාවත් කියලා නෑ. ඇයි? දෘಢ වීරියක් තිබ්බා උපන් කුසලයේ තුල ශක්තිමත් වෙලා යන්න. දෘঢ় වීරියක් තියෙන කෙනෙකුට මේ එක එකනාගේ වචන වලට උත්තර දීදී ඉන්න වෙලාවක් නෑ. එක එකනාගේ වචන වලට උත්තර දීදී ඉන්න යාට අවස්ථාවක් නෑ. එයා උපන් කුසලයේ තුලම ශක්තිමත් වෙවි නූපන් කුසලයක් හොයනවා විනා නූපන් අකුසලයක් එළියෙන් හරි අල්ලගෙන ඒ අකුසලයේ රහ කර නිරේට යනවා වෙනුවට උපන් කුසලයේ තුල ශක්තිමත් නොවුනොත් සිහිය පිහිටව ගන්නවත් සමාධියක්වත් හිතේ වැඩෙන්නේ නැහැ. මේක පරිබාහිර ලෝකේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකෙ මොන කතාන්දර ඇහුණත් කමක් නැහැ. ලෝකෙන් මොන කෙනහිලිකම් වුණත් කමක් නැහැ. ලෝකෙන් අසාධාරණයක් වුණත් පින්වත්නි ලෝකේ අසාධාරණයි තමයි. අසාධාරණ ලෝකේ අසාධාරණයට වඩා වැඩියෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. මේ ලෝකේ ගලාගෙන යන රිද්මය ගලාගෙන යන ආකෘතිය අසාධාරණයි. අසාධාරණ ලෝකයෙන් පින්වත්නි කවදාවත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න එපා. සාධාරණ දරුවෝ බලාපොරොත්තු වෙන්න එපා. සාධාරණ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්න එපා. මොකද ලෝකේ ගලාගෙන යන රිද්මයේ ආකෘතියම අසාධාරණයි. ඒතර ඊළඟට අහනවා හොඳයි මේ විශාක සිටුවරය අහනවා හොඳයි ධම්මදින්නා උත්තමාවිය මේ සමාධිය වඩනවා කියන්නේ මොකක්ද? මොකද්ද සමාධිය කියන්නේ මොකද්ද? කුසල් සිතක ඒකාග්‍රතාවය. සමාධියට මුල් වන අරමුණ කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය. සමාධි පිරිකර කියන්නේ මොකද්ද? සතර සම්‍යක් ප්‍රදාන වීරිය. සමාධිය වඩනවා කියන්නේ මොකද්ද? සමාධිය වඩනවා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සතිපට්ඨානයේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය දියුණු කරමින් පුරුදු කිරීම වැඩිම බහුල වශයෙන් වැඩිවීමට තමයි
සමාධිය වඩනවා කියලා කියන්නේ. එතකොට දැන් මම ඔබට ලස්සන අදහසක් කිව්වා. ඒ තමයි හැම වෙලාවකම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හැම කුසල්සිතකම වැඩෙනවා කියන එක. ඒක හරිම වැදගත් දෙයක්. සමහර වෙලාවට කෙනෙක් අහලා නැති වෙන්න පුළුවන්. සාදුකාරයක් පවත්වන වෙලාවේ ඉඳලා තිසරණිය තුල පවා පංචශීලය තුල පවා නමස්කාරය තුල පවා පින්වත්නි එහෙම බලනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. දැන් සාදුකාරයක් දෙනකොට පවා නමස්කාරයක් කියනකොට පවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. දැන් සාදුකාරය කියලා කියන්නේ දැන් නමස්කාරය කියලා අපි ගමු. නමස්කාරය කියලා කියන්නේ දෝමනස්ස සහගත සිතුවිල්ල. ඒ නමස්කාරය තුල පින්වත්නි නමස්කාරයේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න බෑ කුසල සම්මාදිට්ඨියක් නැති කෙනෙකුට. සම්මාදිට්ඨිය තියෙන්න ඕන. සම්මාදිට්ඨියක් නැත්තම් පින්වත්නි යාට කවදාවත් එයාගේ යාට එහෙම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා කියලා කියන්න බෑ. ඒ ඔබ දන්නවනේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා එකක් තියෙනවා. මොනවද දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝයාගේ ගුණ පිළිගන්නේ. ඊට පස්සේ එයා අම්මාගේ තාත්තාගේ ගුණවත් පිළිගන්නේ. තිසරණේ විශ්වාස කරන්නේ. දන් දීමේ සිල් රැකීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ. කර්මී කර්මඵලයේ විශ්වාස කරන්නේ. ඕපපාතිකව සත්තු විශ්වාස කරන්නේ. මෙන්න මේ විදිහට දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒකේ මුල් කාරණාවල තියෙනවා බුදුන් වහන්සේගේ ගුණ පිළිගන්නේ. දැන් බුදුන් වහන්සේගේ ගුණ පිළිගන්නේ නැහැ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. ගුණ පිළිගන්නවා කියන්නේ එතකොට යා සම්මාදිට්ඨිය තුල නේද ඉන්නේ. එයා කුසල සම්මාදිට්ඨිය තුල. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන යම් මිනිහෙක් නමස්කාරය සජ්ජායනා කිරීම තුළ එයාගේ හිතේ පින්වත්නි තියෙන්නේ කුසල සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තුළ පිහිටලා තමයි යා නමස්කාරය කියන්නේ. ඕන බලන්න සම්මාදිට්ඨිය සම්පූර්ණයි ඒ තුළ. ඊට පස්සේ පින්වත්නි කාමයන්ගෙන් වෙන්වීම කියන අවස්ථාවේ තමයි යා නමස්කාරය කියන්නේ. නමස්කාරය තුළ යාගේ කාමයන් වලට සිතුවිලි බැහැ ගැනීමක් නැහැ. ව්‍යාපාදයක් හිතේ ඇත්තේ නැහැ. පටිගයක් හිතේ ඇත්තේ නැහැ. හිංසා සහගත හිතක් හිතේ ඇත්තේ නාන බලන්න ඒ බිරහොතේ යාගේ හිත සම්මා සංකල්පයේ වැඩෙනවා. සම්මා සංකල්ප මම ඒකනේ කිව්වේ අර හැම කුසල් සිතකම වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා කියලා. ਸਰව සංගාහිත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. දැන් බලන්න එතකොට නමස්කාරය කියන එක ASCII එයාට කාමයන් පිළිබඳ කාම සංකල්පන ව්‍යාපාද සංකල්පන මේ හිංසා සංකල්පනා කියන සංකල්පනා නැහැ මේ මොහොතේ. ඒතර මේ මොහොත තුල යාගේ ඒ ඇති වෙන දෝමනස්ස සහගත චිත්තය තුල සම්මා සංකල්පයක් වැඩිලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි කාමයන්ගෙන් වෙන වෙලා තමයි යා නමස්කාර පාඨය කියනකොට ඒ පාඨය කියන අවස්ථාවේ යාගේ හිත සකස් වෙලා තියෙන මේ විදියටයි. ඊට පස්සේ යා මේ නමස්කාරය තුල නූපන් කුසල් උපදව ගන්න කැමැත්ත තියෙනවා. ඒ නමස්කාරය තුල උපන් කුසලයේ දියුණු කරගෙන යන්න කැමැත්තක් තියෙනවා. වීරියක් නැති කෙනෙකුට මේ වැඩේ කරන්න බෑ. උපන් අකුසල් දුරු කරගන්න අදහසින් නමස්කාරය කියන්නේ වෙන්න පුළුවන්. නූපන් අකුසලයට දොර වහගෙන තමයි යා නමස්කාරය කියන්නේ. නමස්කාරය කියන එක තුල පින්වත්නි නූපන් අකුසල ඉපදීමට ඉඩක් නෑ. අන්න බලන්න සම්මා වායාමත් ඒ තුල තියෙනවා. පින්වත්නි සතියත් මේ මොහොතේ තියෙනවා. බොහොම සිහියෙන් බුදුගුණ මනසිකාරය කරමින් තමයි නමස්කාරය කියන්නේ. ඒ නමස්කාරය කියන එක ASCII පින්වත්නි සමාධියක් තියෙනවා. මොකක්ද අර සමාධිය ගැන අපි දැන් තෝරද්දී කිව්වේ හැම කුසල් සිතකම එකඟතාවයක් තියෙනවා නම් ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අන්න ඒක තමයි සමාධිය කියලා කියන්නේ. ඒතකොට සමාධිය නැද්ද? ඒ කුසල් සිත තුළ ඒකාග්‍රතාවයකින් යුතු මානසිකත්වයකින් තමයි යා නමස්කාරය කියන්නේ. දැන් බලන්න නමස්කාරය තුළ සම්මා දිට්ඨියත් සම්මා සංකල්පයත් සම්මා වායාමයත් සම්මා සතියත් සම්මා සමාධියත් කියන අංග පහක් වැඩිලා තියෙනවා. නමස්කාර පාඨය තුළ පවා අන්න ওই විදිහට ආර්ය අෂ්ටාංගික මැඩෙන මාර්ගයේ වැඩෙන විදිහ මානසික වශයෙන් දකින්න පුළුවන් ශ්‍රාවකෙක් වෙන්න. එතකොට යා ඒ නමස්කාර පාඨය තුල සාදුකාරය තුල පවා පින්වත්නි මේ අංග පහ වැඩෙනවා. මේ අංග පහම වැඩෙනවා. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගාංග
හයක් වැඩෙනවා පින්වත්නි සීලය තුල. පන්සිල් සමාදන් වෙනකොට බුද්ධ ශ්‍රාවක බලන මේ සීලේ පවා ආර්ය අෂ්ටාංග මාර්ගයට විශාල උදව්වක් කිව්වේ ඒකයි. ඉතින් සීලය කියන සීලස්කන්ධය නියෝජනය වෙන කොටසක් වෙනම ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා තමයි. සීල සමාධි ප්‍රඥා කියන ස්කන්ධ වලට බෙදද්දී. නමුත් ਸਰව සංගාහිත ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ඒ කියන්නේ සෑම කුසල් සිතක් පාසා වැඩෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා නම් ඒ හැම කුසල් සිතකම වැඩෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ පංචශීලයේ තුලත් වැඩෙනවා අංග 6ක්. එකක් දෙකක් තුනක් නෙමෙයි අංග 6ක් වැඩෙනවා පින්වත්නි. බලන්න. ප්‍රඥා ඉන්ද්‍රියක් නැති කෙනෙකුට සීලයක් දිනු කරන්න කියන අදහස එන්නේ නැහැ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනෙකුට තමයි සීලයක් ගැන විශ්වාසයක් එන්නේ. සිල් රැකීමේ විපාක තියනවා කියලා විශ්වාස කරන්නේම සම්මා දිට්ඨියක් නිසා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ තියෙනවා සිල් රැකීමේ විපාක නැහැ කියලා පිළිගන්නවලු මිත්‍යා දෘෂ්ටිකයා. අංග 10කින් යුතු මිත්‍යා දෘෂ්ටිය පැහැදිලි කරද්දී කියනවා සිල් රැකීමේ දන් දීමේ විපාක පිළිගන්නේ නැල්ලු. එතකොට එයා විපාක ප්‍රතික්ෂේප කරලා තමයි එයාගේ ජීවිතේ ගෙවන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. සිල් රැකීමේ විපාකයක් තියනවා කියලා විශ්වාස කරගන්න එකම සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටියෙන් එයා අයින් වෙලා තියෙනවා. ඒ තුලත් සම්මා දිට්ඨියට අදාළ උපකාරයක් නැද්ද එහෙමනම්? තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය නැති කෙනෙකුට සීලයක් දිනු කරන්න හිතෙන්නේ නැහැ. ප්‍රඥා ඉන්ද්‍රියක් තුල පිහිටා තමයි සීලයක් දිනු කරන්නේ. ඒ ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන නිසාම පින්වත්නි එයාගේ පංචශීල ප්‍රතිපදාව පානාහති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක ASCII සම්මා දිට්ඨිය තියෙනවා. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක ASCII පින්නති සම්මා සංකල්පය තියෙනවා. හිංසා කරන අදහසක් එයාගේ හිතේ බැස ගැනීමක් නැහැ. ව්‍යාපාදයේ තුල බැස ගැනීමක් නැහැ. ඒ කියන්නේ යා ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා කියන අදහස තුල පිහිටලා තමයි මේ ශික්ෂාපදේ අදිෂ්ඨානය කරගන්නේ. ඒ ශික්ෂාපදේ අදිෂ්ඨානය කරගන්නකොටම පින්වත්නි එයාගේ අභ්‍යන්තරය තුල සම්මා සංකල්පයක් වැඩෙනවා එහෙමනම්. බලන්න එක ශික්ෂාපදයක් තුල ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණේ වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට නානාවිධ ආකාරයෙන් උදව් ලැබෙන විදිය බලන්න. ඊට පස්සේ පින්වත්නි මේ පාණාතිපාතා වේරමණී කියන්නේ විරති සම්මා කම්මන්තයක් තියෙන්නේ. සම්මා කම්මන්තය තුල පිහිටලා මිච්ඡා කම්මන්තයෙන් බැහැර වෙච්ච බවක් අභ්‍යන්තර මානසික වශයෙන් ಗುಣධර්මයක් විදිහට වැඩෙන බවක් තියෙනවා. විරති සම්මා කම්මන්තයක් තුල පිහිටලා යා එක් කරන්නේ. එතකොට අංග කීයක් වෙනනම් සම්මා දිට්ඨිය වැඩුණා, සම්මා සංකල්පය වැඩුණා, සම්මා කම්මන්තය වැඩුණා. ඊළඟට පින්වත් න්යාගේ ජීවිතය තුල සම්මා වායාම උපන් කුසලයේ තුල පවතින්න ඕන කියලා කැමැත්තක් නැති කෙනෙක් සීලයක් තුල පිහිටන්නේ නැහැ. උපන් කුසලයේ තුල ශක්තිමත් වෙන්න අවශ්‍යයි කියලා හිතන ශ්‍රාවකයෙක් තමයි හැම වෙලාවකම සීලයක් තුල අදිෂ්ඨානය කරගෙන ඉන්නේ. නූපන් අකුසලේ නම් උපදින්න එපා කියන බලවත් කැමැත්ත හිතේ තියෙනවා පන්සිල් අදිෂ්ඨාන කරගන්නකොට. උපන් කුසලයේ ශක්තිමත් වේවා කියන අදහස තියෙනවා. නූපන් කුසලයේ සීලයේ තුලින් ඉපදේවා කියන අදහස තියෙනවා. උපන් අකුසලයක් ප්‍රාණඝාතය නිසා තියෙනවා නම් දුරු වේවා කියන බලවත් අදහස් තියෙනවා. අනිත් ආයෙනම් ඒ අකුසලයේ වැඩෙන්න එපා කියන අදහස තියෙනවා. ශික්ෂාව තුළ. එතකොට එහෙමනම් එයාගේ ජීවිතය තුළ සම්මා වායාම නැද්ද? සම්මා වායාම තියෙනවා. සමාධි පිරිකර විදියටත් කිව්වේ සම්මා වායාමනේ මේ දේශනාවට අනුව. ඊට පස්සේ පින්වත් න්යාය තුළ සිතේ ඒකාග්‍රතාවයක් නැද්ද? සම්මා සතියකුත් තියෙනවා. සතිය තුළ පිහිටලා තමයි යා මේ සීලය තුළ අපි මේ තරම් විශ්ලේෂණය කරලා නොබැලුවාට සම්මා සතියක් තියෙනවා. ඒ කුසල් සිත කෙරෙහි ඒකාග්‍රතාවයක් නැද්ද? දැන් සමාධිය කියන්නේ මොකද්ද කියලා විසාක සිටුවරයා ධම්මදින්න රහත් උත්තමාවියගෙන් අහනකොට මොකද්ද කිව්වේ? චිත්තස්ස ඒකාග්‍රතා අයං සමාධි කියලා නේද කිව්වේ? හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් ඒක තමයි විසාක සමාධිය කියලා කිව්වේ. දැන් එතකොට ප්‍රාණාතිපාතා වේරමණී කියන ශික්ෂාපදයේ අදිෂ්ඨාන කරගන්නකොට එයා තුළ සම්මා සමාධියක් තිබිලා නැද්ද? තිබිලා තියෙනවා. දැන් ඒතකොට මේ විදියට ਸਰව සංගාහිත ආර්ය අෂ්ටාංග මාර්ගයක් විදියට හැම කුසල් සිතක් පාසා වැඩෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ Taman දැනගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔය මුසාවාදා වගේ ශික්ෂාපදයක් අදිෂ්ඨාන කරගන්නකොට මුසාවාදා වේරමණී කියනකොට ඒ තුලත් පින්වත්නි සම්මා දිට්ඨියක් තියෙනවා. සීලය මේ සම්මා දිට්ඨිය තුල පිහිටලා තමයි යා කියන ප්‍රඥා ඉන්ද්‍රිය තියාගෙන කරන්නේ. එතකොට එයාගේ සම්මා සංකල්පය තියෙනවා. මෙතන වෙනස් වෙනවා එක තැනකින් මේ අර
ප්‍රාණාතිපාතා වේරමණී කියනකොට පින්වත්නි සම්මා කම්මන්තේනි මතුණි. ඒ වෙනුවට මුසාවාදා වේරමණී කියන ශික්ෂාපදයේ ඇතුලේ පින්වත්නි සම්මා වාචා කියන මාර්ගාංගය වැඩෙනවා. එතකොට හැම බෝධි පූජාවක් බුද්ධ පූජාවක් හැම අවස්ථාවකම පින්වත්නි මෙන්න මේ විදිහට ධර්ම මාර්ගයේ පූර්ණේ වෙන ਸਰව සංග්‍රාහිත ආර්ය අෂ්ටාංග මාර්ගයක් උදව්වක් ලැබෙනවා කියන එක දකින්න ලෑස්ති වෙන්න. ඒ දකින්න හැම මොහොතකම නිවන පිළිබඳ අදහසක් ඔබට මතුවේවි. නිවනට මේ තුලින් අනුග්‍රහයක් උදව්වක් උපකාරයක් තියෙනව නේද කියලා ඔබට දැනෙන්න පටන් ගනී. එතකොට Taman තුල හැම කුසල් සිතක් පාසාම පරිපූර්ණේ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නිවන් මඟට පරිපූර්ණ වන වැඩපිළිවෙලක් ඔබට අත්දකින්න පුළුවන්. එතකොට එහෙම එකක් අවශ්‍ය වෙන්නේ අපි මේ ගතවන ජීවිතය ඇතුලේ අපි හොයන දේවල් හම්බ වෙන්නේ නැහැ පින්වත්නි. බලාපොරොත්තු වෙන දේවල් හම්බ වෙන්නේ නැහැ. ඒකයි අපිට එහෙම මාර්ගයක් අවශ්‍ය. අපි මේ ලෝකේ සුන්දරයි කියලා අල්ලගත්තට අපි හිතන තරම් සුන්දර එකක් නෙමෙයි මේක. අර බීනෝපම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේම වදාහරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක රජෙක් වීණාවේ හඬ අහලා හරියට වීණාවේ හඬට වශී වුණාලු. ඒ කියන්නේ වීණාවේ හඬට හරි කැමතිලු. හවස් වෙනකොට අහගෙන ඉන්නවලු. මං හිතන්නේ මාලිගාවේ කිට්ටුව කවුරු හරි වීණාවක් වයන්න ඇති. පුදුම ආසාවෙන් අහගෙන ඉන්නවලු. දවසක් මේ රජුරු තමන්ගේ ඇමතිවරුන්ට කතා කරලා කිව්වලු මට අර හඬ ගෙනත් දීපල්ලා කියලා. මට අර හඬ ඕන, ඒ හඬ මට ගෙනල්ලා දෙන්න කියලා කිව්වලු. මට ඒ හඬ ගෙනත් දෙන්න කියලා කියද්දී මේ ඇමතිවරු ගිහින් අර වීණාව අරගෙන ආවලු. වීණාව අරගෙන ආවහම වීණාව හෙට්ට මෙහෙට්ට පෙරලලා බලලා රජුරෝ කියනවලු මට මේක නෙමෙයි ඕන, අර හැමදාම හවසට ඇහෙන හඬයි මට ඕන. ඒ හැමදාමත් හවසට ඇහෙන හඬ මට අරන් එන්න කියනවලු. එතකොට අර ඇමතිවරු යටහත් පහත්ව බොහෝම ගෞරවයෙන් රජුරවන්ට කියනවලු රජතුමනි එහෙම වීණාවේ හඬ ගන්න බෑ. වීණාව වැයෙන්නේ හේතු සහිතවයි. හේතු රහිතව නෙමෙයි. වීණාවේ වැයෙන්න තත් තියෙන්න ඕන කියනවා හොඳට. දණ්ඩ තියෙන්න ඕන කියනවා. බෝය තියෙන්න ඕන හොඳට කියනවා. කඩිප්පු තියෙන්න ඕන හොඳට කියනවා. ඔය ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ. වීණාව වයන මිනිහෙකුත් ඉන්න ඕන කියනවා. අන්න මේ මිනිස්සයා මේ වීණාව වයනකොට තමයි රජතුමනි හඬ එන්නේ. එතකොට රජුරෝ මේ වීණාව පොළොවේ ගහලා මේක පළලා මේක ගිනි තියලා උඩු ළඟට මේක පා කරලා යවනවලු. දැන් මේක ASCII තියෙන ලස්සන ධර්මකාරණා කොට. නමුත් මට කියන්න ඕන උනේ අපි හෙව්වට හොයන දේ අපිට හම්බ වෙන්නේ නෑ. අපි මේකේ සත්වයේ පුද්ගලයෙක් හෙව්වට මේ කය ASCII පංචස්කන්ධ ලෝකයේ ASCII සත්වයේ පුද්ගලයෙක් නෑ පින්වත්නි. මේ පංචස්කන්ධ ලෝකයේ සත්වයේ පුද්ගලයෙක් හොයන්න යෑම නිසාමයි පින්වත්නි මේක උපාදානිය උනේ වැරදි විදියට. ඒ උපාදානයේ උනේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා. අවිද්‍යාවෙන් වැහිලා යාමත් තණ්හාවෙන් බැඳී යාමත් නිසා තමයි අපි මේකේ කිසිම අදාළකමක් නැති දෙයක් මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා අපි අල්ලගන්න පටන් ගත්තේ. හැබැයි මේ යන ගමනේදී තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් වැහිලා යන ගමනේදී අපේ හිත හැම කුසල් සිතක් පාසාම ඒ සම්පූර්ණයෙන්ම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවට උදව් වෙන වැඩපිළිවෙලක් අපගේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාලා. ඒ උගන්වපු වැඩපිළිවෙල තුල පින්වත්නි අපට පුළුවන් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න සුන්දර විමුක්තිගාමි වැඩපිළිවෙල අපට අත්දකින්න පුළුවන්. හැබැයි ඒක අත්දකින්න වෙන්නේ බොහොම සියුම්ම කිට්ටු වෙලා බලනකොට තමයි අපට මෙහි යථාර්ථ ස්වභාවය තේරෙන්නේ. කිට්ටු වෙලා බලනකොට නැත්ත පේන්නේ. ලං වෙන්න තමයි දැකීම පිරිසුදු වෙන්නේ. ඒතර මේක පිළිබඳ දැකීම පිරිසුදු කරගන්න කෙනෙක් මේ සත්පුද්ගල භාවයේ ගලව ගන්න කෙනෙක් කිට්ටු වෙලා බලනකොට එයාගේ දැක්ම පිරිසුදු වෙනවා. යථාර්ථය එයාට පේන්න පටන් ගන්නවා. ඒතකොට සම්පූර්ණයෙන්ම බුදු කෙනෙක් පෙන්වන්නේ හිත පිරිසුදු කරගන්න, හිත නිරුද්ධ කරගන්න බොහොම ලස්සන සුන්දර වැඩපිළිවෙලක්. ඒ සුන්දර වැඩපිළිවෙල ASCII භාග්‍යවතුන් වහන්සේ අපට උගන්වපු වැඩපිළිවෙල තුළ හිත විමසා බලනකොට තමයි තේරෙන්නේ Tamanගේ හිත කෙලෙස් වලින් ආතුර වෙන්නේ කොයි තැනද කියලා. ලං වෙලා බලන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ නැහැ. ලං වෙලා බලන්නේ නැති කෙනෙකුට මේකේ යථාර්ථය තේරුම් ගන්න බෑ. දැන් ඔය අනුරුද්ධ මහරහතන් වහන්සේ මගේ මතක හැටියට සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ගිහින් ඒ වෙනකොට අනුරුද්ධ හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. බොහොම දිවසක් තිබ්බ කෙනෙක් නේ.
උන්වහන්සේ දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ගිහින් කියනවා දැන් බලන්න එච්චර වීරියවන්ත කෙනෙකුට පවා මේ ධර්ම මාර්ගයේ වැඩෙද්දී තිබුණු මන්දගාමී බවක් තිබිලා තිනේ. ඉතින් අපි ගැන මොන කතාන්දරද? එච්චර දිවසක් තිබුණ එර්දියක් තිබුණ භික්ෂුවකට පවා. එච්චරට එර්දිමත් අනුරුද්ධ හාමුදුරුවෝ වෙනකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේ එක්තරා වෙලාවක මේ ගිහින් කියනවා සාරිපුත්ත හාමුදුරුවන්ට බවත් සාරිපුත්තයන් වහන්සේ මට සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා කියනවා. සාරිපුත්තයන් වහන්සේ මට සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා කියනවා. හැබැයි මම මාර්ගයෙන් මේ මාර්ගඵල නම් මට තවම නැහැ කියනවා. හැබැයි සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා මට. හැබැයි මාර්ගඵල මට මුකුත් නැත්තේ නැහැ. හැබැයි සාරිපුත්තයන් වහන්සේ මගේ හිතේ පසුබෑමක් නෑ මම මේ කතා අරින්නේ නෑ කියනවා. දැන් මෙහෙම කියනකොට අපිට ඔය වගේ කතාවක් හෝ තා හොඳයි ඔයා ඕක පසුබහින්න එපා දිගටම කරගෙන යන්න කියයිනේ. දැන් බලන්න මේ අවබෝධයටපත් වුණු කෙනෙක් ඒ දිහා බලලා සපේන උත්තරේ බලන්න උන්වහන්සේලාට මේ මනසේ සියුම් මනෝභාවයන් ගැන පවා අදහසක් තියෙනවා. ඒක පුදුමයිද රහත් වුණා කියන එක. දැන් උන්වහන්සේ කියනවා ආයුෂ්මතුනි අනුරුද්ධයන් වහන්සේ ඔබ වහන්සේට සක්වලවල් 1000ක් පේන දිවසක් තියෙනවා කියලා ඔබ වහන්සේගේ හිතේ තියෙනවා නම් ඔබ වහන්සේට මානෙ තියෙනවා කියනවා. මාර්ගඵල මට තවමත් නැහැ කියලා ඔබ වහන්සේගේ හිත හැම වෙලාවකම කියනවා නම් ඔබ වහන්සේගේ තුල කුක්කුච්චේ තියෙනවා කියනවා. සැකේ තියෙනවා හැම වෙලාවෙම කියනවා. පසුබෑමක් නැහැ මම ඒත් අතෑරලා නැහැ කියලා ඔබ තුල හිතේ බලවත් විදියට වැඩෙන චිත්තාවේගයක් තියෙනවා නම් ඔබ තුල උද්දච්චය තියෙනවා කියනවා. දැන් බලන්න මේ මනස පිළිබඳ පුදුමාකාර විදිහේ බෙදලා විස්තර කරන්න පුළුවන් අවබෝධඥානයක් උන්වහන්සේලාට තිබිලා තියෙනවා. නමුත් අපේ ජීවිතේ මේ අකුසල් වැඩෙන විදිය, අකුසල් රෝපණය වෙන විදිය, අකුසල් රිංගලා තියෙන විදිය, අනුසයන් බැහැගෙන තියෙන විදිය අද ඉන්න කෙනෙකුට තෝරගන්න බෑ. ඒ නිසා පුළුවන් විදියට මේ අවංකව හෘද සාක්ෂියෙන් ධර්මයක් පුහුණු කරගන්න සමාධිය කියලා කියන්නේ හැම කුසල් සිතුවිල්ලක් පාසා ඇති වෙන හිතේ ඒකාග්‍රතාවය. ඒ ඒකාග්‍රතාවයේ පංචශීලයේ තුලත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලත් බෝධි පූජාව තියත් බුද්ධ පූජාව තුලත් මේ හැම කුසල් සිතක් පාසාම පින්වත්නි පූර්ණේ කරගන්න පුළුවන් දෙයක්. එතකොට සමාධියට මුල් වන අරමුණ කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවේ බුද්ධ දේශනාව තුළ පැහැදිලිුනේ සතර සතිපට්ඨානය. සමාධි පිරිකර විදියට මුනාන්සේ මේ ධම්මදින්නාව මේ කාරණේ නම් මතු කරන්නේ. නමුත් ධම්මදින්නා රහත් උත්තමාවිය මත කළේ සතර සම්‍යක් ප්‍රදාන වීරියට. එතකොට සමාධිය වඩනවා කියලා කියන්නේ මොකද්ද? සමාධිය වඩනවා කියනකොට කෙනෙකුට එකපාර ඔළුවට එන්නේ ඍජු ආකෘතියක් අර භාවනා කරගෙන ධාරමණ්ඩියේ ගොතාගෙන එක්ක බද්ධ පරියන්කෙන් වාඩි වෙලා කරන භාවනාවක්. නමුත් සමාධිය වඩනවා කියන්නේ මොකද්ද කියලා අර විශාක සිටුවරේ අහනකොට කියනවා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සතිපට්ඨානියත් සතර සම්‍යක් ප්‍රදාන වීරියත් මෙන්න මේක පුරුදු කරන එක වඩන කරන එක බහුල වශයෙන් වඩන එක තමයි සමාධිය වඩනවා කියලා කියන්නේ. එතකොට ඔබ දක්ෂ වෙන්න පින්වත්නි හැම කුසල් සිතක් පාසාම සමාධිය දියුණු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ කරන ਸਰුව සංග්‍රාහිත මාර්ගය තුල බැහැගත් ශ්‍රාවකෙක් වෙන්න. හැම කුසල් සිතක් තුලම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිය මනසින් දැක්කට පස්සේ ආමුතුයින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා වෙන් වශයෙන් වඩන්න අවශ්‍ය නැහැ. හැම වෙලාවකම මෙයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලයි ඉන්නේ. ඒ මාර්ගය තුල ඉන්න කෙනා සම්පූර්ණයෙන්ම නිවන අභිමුඛ වෙනවමයි. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ ධර්ම අවබෝධයේ පිණිස